හරි සුබ සන්ධ්‍යාවක් ආදරණීය පුතේ දුවේ අපි අද සම්මන්ත්‍රණය ආරම්භ කරන්නේ ආහාර ජීර්ණය කියන කොටසේ ඉඳලා. දැන් බලන්න ආහාර මාර්ග පද්ධතිය අපි ඉගෙනගෙන ඉවරයි. අද ඉඳලා ඉගෙන ගන්න ආහාර ජීර්ණය ගැන. ආහාර ජීර්ණය. දැන් බලන්න අපි මුඛයෙන් අධිග්‍රහණය කරනවා කාබෝහයිඩ්‍රේට් ආහාර, ප්‍රෝටීන් ආහාර, ලිපිඩ ආහාර. මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන ආහාර කාණ්ඩ තුන අපි මුඛයෙන් අධිග්‍රහණය කරනවා. මේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා හැදෙන්නේ ග්ලූකෝස්. ඊළඟට පුතේ ප්‍රෝටීන් ජීර්ණ වෙලා හැදෙන්නේ ඇමයින් අම්ලය. ලිපිඩ ජීර්ණ වෙලා හැදෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. ඔන්න දැන් අහගෙන ඉන්නකෝ. දැන් අපි මුඛයෙන් අධිග්‍රහණය කරනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. මේවා පුතේ සංකීර්ණ ආහාර. මුඛයෙන් අධිග්‍රහණය කරන්නේ සංකීර්ණ ආහාර. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන සංකීර්ණ ආහාර අපි මුඛයෙන් අධිග්‍රහණය කරනවා. මේ කාබෝහයිඩ්‍රේට් පත් වෙනවා ග්ලූකෝස් බවට. ප්‍රෝටීන් පත් වෙනවා ඇමයින් අම්ල බවට. ලිපිඩ පත් වෙනවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට. මේවට අපි කියනවා සරල ආහාර කියලා. දැන් මෙන්න මේ විදිහට අහන්නකෝ. මුඛයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන සංකීර්ණ ආහාර අපි අධිග්‍රහණය කරනවා. මේ කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවටත්, මේ ප්‍රෝටීන් ඇමයින් අම්ල බවටත්, මේ ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවටත් පත් වෙනවා. ආහාර ජීර්ණයේදී ඇත්තම වෙන්නේ මෙන්න මේ සංකීර්ණ ආහාර පුතේ සරල ආහාර බවට පත් වෙන එක. දැන් ඔය ආහාර ජීර්ණය දෙආකාරයකින් සිදු වෙනවා. එකක් තමයි භෞතික ජීර්ණය. අනිත් එක තමයි රසායනික ජීර්ණය. දැන් පොඩි සටහනක් ගන්න ඉස්සෙල්ලා දැනීමක් දෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ යන සංකීර්ණ ආහාර අප මුඛයෙන් අධිග්‍රහණය කරන්නෙමු. ඒවායේ සරල ආහාර වන පිළිවෙලින් ග්ලූකෝස්, ඇමයින් අම්ල, ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත්වීම ආහාර ජීර්ණයේදී සිදුවේ. මෙම කාර්ය භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය වශයෙන් සිදුවේ. දැන් ආයෙත් අහගන්නකෝ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ යන සංකීර්ණ ආහාර අප මුඛයෙන් අධිග්‍රහණය කරමු. ඒවා පිළිවෙලින් කියන්නේ මෙයාගෙන් මෙයා ග්ලූකෝස්, ඇමයින් අම්ල, ග්ලිසරෝල් සහ මේද අම්ල යන සරල ආහාර බවට පත්වීම ජීර්ණයේදී සිදුවේ. ජීර්ණයේ ආකාර දෙකකි. එනම් භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. ආහාර මාර්ග පද්ධතිය සිද්ධ වෙන්නේ කෘන්තක වලින් කපනවා, රදනක වලින් ඉරනවා, පුරස්චාරක චාරක වලින් අඹරනවා, ක්‍රමාකුංචලය නිසා මිශ්‍ර වෙනවා. කැපීම, ඇඹරීම, ඉරීම, මිශ්‍ර වීම කියන ඒවා තමයි භෞතික ජීර්ණ ක්‍රමයට අයිති වෙන්නේ. ආහාර මාර්ගයේදී ස්‍රාවය වන යුෂ මගින්
ආහාරයේ ජීර්ණය වෙන එක රසායනික ජීර්ණය. පොඩි සටහනක් ලියා ගන්න. carbohydrate protein lipid යන carbohydrate protein lipid යන සංකීර්ණ ආහාර carbohydrate protein lipid යන සංකීර්ණ ආහාර carbohydrate protein lipid යන සංකීර්ණ ආහාර අප මුඛයෙන් අධිග්‍රහණය කරන්නෙමු. අප මුඛයෙන් අධිග්‍රහණය කරන්නෙමු. ඒවා අනුපිළිවෙලින් glucose amine amla glucose amine amla glycerol සහ මේදම් glucose amine amla glycerol සහ මේදම්ල යන සරල තත්වයන්ට glucose amine අම්ල glycerol සහ මේදම්ල යන සරල තත්වයන්ට පත්වීම ජීර්ණයේදී සිදුවේ. ආහාර ජීර්ණය දෙආකාරයකින් සිදුවේ. ආහාර ජීර්ණය දෙආකාරයකින් සිදුවේ. දෙආකාරයකින් සිදුවේ. එක භෞතික ජීර්ණය දෙක රසායනික ජීර්ණය. ආහාරය දත් මගින් කැපීම ඉරීම ආහාරයේ දත් මගින් කැපීම ඉරීම ඇඹරීම මිශ්‍රවීම භෞතික ජීර්ණයයි. ජීර්ණ යුෂ මගින් සංකීර්ණ ආහාර
සරල ආහාර බවට පත්වීම රසායනික ජීර්ණයයි. හරි. රසායනික ජීර්ණයයි. දැන් පුතේ හොඳට අහගන්න මේ කියන කතාව මෙහෙම. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් කියන ආහාරයේ ජීර්ණය වුණොත් හැදෙන්නේ ග්ලූකෝස්. ප්‍රෝටීන් කියන ආහාරයේ ජීර්ණය වුණොත් හැදෙන්නේ ඇමයින් අම්ලය. ලිපිඩ කියන ආහාර ජීර්ණය වුණොත් හැදෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. දැන් සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වෙන එක තමයි ආහාර ජීර්ණය කියන්නේ. මේ කෙටි ප්‍රශ්න වලට උත්තර මෙතනක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අන්තඵලය වන්නේ ග්ලූකෝස්, ඇමයින් අම්ලය, ග්ලිසරෝල් සහ මේද අම්ලය. ග්ලිසරෝල් මේද අම්ලය. කොහොම අහනවා. ඒතකොට සංකීර්ණ ආහාර කාණ්ඩ තුනයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ. ඔයිට අමතරව විටමින්, khනිජ ද්‍රව්‍ය, පෝෂක ඒවා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් හැදෙන්නේ ග්ලූකෝස්. ප්‍රෝටීන් ජීර්ණයෙන් හැදෙන්නේ ඇමයින් අම්ල. ලිපිඩ ජීර්ණයෙන් හැදෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. මෙම ජීර්ණ කෘත්‍ය කරනවා භෞතික සහ රසායනික කියලා ක්‍රම දෙකකට. කෘන්තක වලින් කපනවා. රදනක මගින් ඉරනවා. පුරස්චාරක චාරක වලින් අඹරනවා. මිශ්‍ර කරනවා. කැපීම, ඉරීම, ඇඹරීම, මිශ්‍ර වීම. මේ සියල්ලක් භෞතික ජීර්ණ ක්‍රියා. ජීර්ණ යුෂ මගින් ආහාරයේ ජීර්ණය කිරීම රසායනික ජීර්ණ ක්‍රියා. දැන් ආහාර ජීර්ණයේ යනු කුමක්ද කියලා අහුවොත් ඔය උත්තරේ හරියන්නේ නැහැ. සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත්වීම කියන උත්තරේ හරියන්නේ නැහැ. මේ බලන්න C12යි H22යි O11යි කියන්නේ C12යි H22යි O11යි කියන්නේ ඩයිසැකරයිඩයක්. මේක සංකීර්ණ ආහාරයක්. ඩයිසැකරයිඩයක් කියන්නේ සංකීර්ණ ආහාරයක්. මේකේ සරල තත්ත්වය තමයි මොනොසැකරයිඩ්. C6H12O6 ග්ලූකෝස්. මේ මොනොසැකරයිඩ් අණු දෙකක්. දැන් කාබන් ඩයිऑක්සයිඩ්, ඩයි කියන්නේ දෙකක්. ඒ වගේ මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා තමයි මේ ඩයිසැකරයිඩ් හැදෙන්නේ. මේ ඩයිසැකරයිඩ් කියන්නේ සංකීර්ණ ආහාරයක්. C12යි H22යි O11යි මේක කැඩෙනවා සරල ආහාර බවට. C6යි H12යි O6යි ආයි කැඩෙනවා C6යි H12යි O6යි කියලා. දැන් බලන්න පුතේ. ඩයිසැකරයිඩයක් මොනොසැකරයිඩ් දෙකක් බවට විච්ඡේදනය වෙනවා. ඩයිසැකරයිඩයක් කියන්නේ සංකීර්ණ ආහාරයක්. මොනොසැකරයිඩයක් කියන්නේ සරල ආහාරයක්. සංකීර්ණ ආහාර සරල ආහාර බවට විච්ඡේදනය වෙනවා. දැන් අපි මේ සමීකරණය සම්තුලනය කරමු. මෙතන කාබන් පරමාණු තියෙනවා 12ක්. මෙතන කාබන් 6ක් තියෙනවා. මෙතන කාබන් 6ක් තියෙනවා. 6යි 6යි 12යි ප්‍රතික්‍රියක 12යි ප්‍රතිඵල 12යි මේ පැත්ත හරි. මෙතන හයිඩ්‍රජන් 22ක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් 12යි H12. මෙතන හයිඩ්‍රජන් 12යි. මෙතන 12යි. 12යි 12යි 24. මෙහෙ 22යි මෙහෙ 24යි. එහෙනම් මෙහාට හයිඩ්‍රජන් දෙකක අඩුවක් තියෙනවා. මෙතන ඔක්සිජන් 11යි. 6යි 6යි 12යි. මේ පැත්තේ ඔක්සිජන් 12ක් තියෙනවා. මෙහි 11යි එන එක ඔක්සිජන් එක අඩුවක් තියෙනවා. එහෙනම් ජලය 2යි O1යි. එහෙනම් ජල අණුව හයිඩ්‍රජන් 2යි O1යි. එතකොට සංකීර්ණ ආහාරයේ කියන ඩයිසැකරයිඩ්
සරල ආහාර කියන මොනොසැකරයිඩ් බවට විච්ඡේදනය වෙනකොට විච්ඡේදන ක්‍රියාවට ජලාණුවක් සහභාගී වෙනවා. ජලාණුවක් සහභාගී වන සියලු මේවට කියනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියා කියලා. එහෙනම් මුඛයෙන් අධිග්‍රහණය කරන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන සංකීර්ණ ආහාර. එහෙනම් මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ඒවා යන්නේ ආහාර මාර්ග පද්ධතිය. එහෙනම් මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී ඒවා පත් වෙන්නේ සරල ආහාර බවට. එහෙම වීමේ ක්‍රියාව ජල විච්ඡේදනය. ඔය ටික ඔක්කොම එකතු කරලා අපි මෙහෙම කියන්න ඕනේ. මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණයයි. දැන් ආයෙසරක් අහගන්න. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියලා ආහාර කාණ්ඩ තුනක් අපි අධිග්‍රහණය කරනවා. ඒවා සංකීර්ණ ආහාර. කාබෝහයිඩ්‍රේට් පත් වෙනවා ග්ලූකෝස් බවට. ප්‍රෝටීන් පත් වෙනවා ඇමයිනෝ අම්ල බවට. ලිපිඩ පත් වෙනවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට. ඒවා සරල ආහාර. එහෙනම් ආහාර ජීර්ණයේදී සිද්ධ වෙන්නේ සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් වී. ඕක ආකාර දෙකකටයි සිද්ධ වෙන්නේ භෞතික ජීර්ණය සහ රසායනික ජීර්ණය. කැපීම, ඉරීම, ඇඹරීම, මිශ්‍ර වීම. මේ සියල්ලක් භෞතික ක්‍රියා. කැපුවා කියලා, ඇඹරුවා කියලා, මිශ්‍ර කළා කියලා, ඉරුවා කියලා කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් වෙන්නේ නැහැ. ප්‍රෝටීන්, ඇමයින් අම්ල වෙන්නෙත් නැහැ. ලිපිඩ, ග්ලිසරෝල් සහ මේද අම්ල වෙන්නෙත් නැහැ. එහෙනම් විපර්යාස දෙකයි සිද්ධ වෙන්නේ. කැපීම, කෙටීම, ඇඹරීම වගේ ක්‍රියා මිශ්‍ර වීම. භෞතික විපර්යාස වලින් ආහාර ජීර්ණය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ රසායනික විපර්යාසයක් නිසා. සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට විච්ඡේදනය වෙනකොට විච්ඡේදන ක්‍රියාවට ජලාණුවක් සහභාගී වෙනවා. ඒ නිසා ඒකට කියනවා ජල විච්ඡේදනයක් කියලා. එහෙනම් මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුළදී ඒවායේ සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණය නම් වේ. රයිට් ලියන්න. අපිට පොඩි සිග්නල් ප්‍රශ්නයක් වැඩ කරමු. හරි. ලියන්න. ඩයිසැකරයිඩයක් යනු C12යි H22යි O11යි ඩයිසැකරයිඩයක් යනු C12යි H22යි O11යි යන සූත්‍රයේ ඇති සංකීර්ණ ආහාරයකි. සංකීර්ණ ආහාරයකි. හරි ලියා ගන්න. ඩයිසැකරයිඩයක් යනු C12යි H22යි O11යි යන සූත්‍රයේ ඇති සංකීර්ණ ආහාරයකි.
මොනොසැකරයිඩයක් යනු C6යි H12යි O6යි පොදු සූත්‍රය ඇති සරල ආහාරයකි. ඩයිසැකරයිඩයක් මොනොසැකරයිඩ දෙකක් බවට විච්ඡේදනය වීමේදී ඩයිසැකරයිඩයක් මොනොසැකරයිඩ දෙකක් බවට විච්ඡේදනය වීමේදී විච්ඡේදන ක්‍රියාවට ජල අණුවක් සහභාගී වෙන බව පහත සමීකරණයෙන් පෙනේ. පහත සමීකරණයෙන් පෙනේ. එනම් සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට පත්වීම ජල විච්ඡේදනයකි. දැන් බලා ගන්න පුතේ C12යි H22යි O11යි ඩයිසැකරයිඩ් මේක විච්ඡේදනය වෙනවා C6යි H12යි O6යි එක මොනොසැකරයිඩයක් C6යි H12යි O6යි තවත් මොනොසැකරයිඩයක්. දැන් මේ විච්ඡේදන ක්‍රියාව දිහා බලනකොට මේ පැත්තේ තියෙනවා කාබන් 12ක් 6යි 6යි 12 හරි. මේ පැත්තේ තියෙනවා හයිඩ්‍රජන් 22ක් 12යි 12යි 24යි. මේ පැත්තට හයිඩ්‍රජන් දෙකක් දාන්න වෙනවා. ඔක්සිජන් 11යි මෙතන 6යි 6යි 12යි. මෙහාට ඔක්සිජන් එකක් දාන්න වෙනවා. ඒක පුරවන්න අපි ජල අණුවක් දැම්මා. එහෙනම් විච්ඡේදන ක්‍රියාවට ජල අණුවක් සහභාගී වෙන නිසා සියලුම ආහාර ජීර්ණ ක්‍රියා ජල විච්ඡේදනයන්. දැන් මේක ලියාගන්න. ලියාගන්න. C12යි H22යි O11යි ධන H2O C6යි H12යි O6යි ධන C6යි H12යි O6යි. මේ අණුව ආහාර ජීර්ණය සඳහා පහත අර්ථකථනය දිය හැකිය. රතු පෑනෙන් ලියන්න. මුඛයෙන් අධිග්‍රහණය කරන
මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ආහාර මාර්ග පද්ධතිය තුලදී මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණය නම් වේ. හොඳට ආයි බලාගන්න. මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණය නම් වේ. හරිද? දැන් බලන්න අපි ආහාර අධිග්‍රහණය කරන්නේ මුඛයෙන්. ඒවා යන්නේ ආහාර මාර්ග පද්ධතිය තුලට. ඒ යන්නේ සංකීර්ණ ආහාර. ඒවා ගැටෙන්නේ විවිධ එන්සයිම් එක්ක. පත් වෙන්නේ සරල ආහාර බවට. ඒක ජල විච්ඡේදනය. ඔය කරුණු ටික එකතු වුණාම මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණයයි. මේක ජීවිතයට විද්‍යාව පුතේ. මම මේ කියන්නේ අර්ථ දැක්වීම කටපාඩම් කරන්න දෙයක් නැහැ. මුඛයෙන් අධිග්‍රහණය කරන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන සංකීර්ණ ආහාර. ඒවා යන්නේ ආහාර මාර්ග පද්ධතිය තුලට. ඒවා පත් වෙන්නේ ග්ලූකෝස්, ඇමයින් අම්ල, ග්ලිසරෝල් සහ මේද අම්ල කියන සරල ආහාර බවට. සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට පත් වෙන එක ජල විච්ඡේදනය. එහෙමනම් ওই ටික ඔක්කොම එකතු කරා. මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවට තනි වචනයක් කියනවා ආහාර ජීර්ණය කියලා. දැන් බලන්න මේ ආහාර ජීර්ණය වෙන්නේ ආහාරයට එකතු වෙන ස්‍රාවයන් නිසා. ස්‍රාවයන් එකතු වෙන ස්ථාන 4කදී. එක තමයි මුඛ කුහරය. මුඛ කුහරය. ස්‍රාවය තමයි කේට ස්‍රාවය. මුඛ කුහරේ කේට ස්‍රාවය. ඊට පස්සේ යන්නේ ආමාශයට. ආමාශය ස්‍රාවය තමයි ආමාශයික. ආමාශයික යුෂ. මුඛ කුහරය කේට ස්‍රාවය. ආමාශය ආමාශයික යුෂ. ඊළඟට පුතේ මේක එන්නේ කොහටද බලන්න මේ ග්‍රහණියෙද. ග්‍රහණියෙදී අත්මාවෙන් ඉපදවලා පිත්තාශය තැන්පත් කළා පිත්ත ප්‍රනාලයේ දිගේන පිට. අග්න්‍යාශයෙන් ඉපදවලා අග්න්‍යාශයික ප්‍රනාලයේ දිගේන අග්න්‍යාශයික යුෂ. එහෙනම් ග්‍රහණිය පිත්ත සහ අග්න්‍යාශයික යුෂ. ඊට පස්සේ මේක යන්නේ ශේෂාන්ත්‍රයට. ශේෂාන්ත්‍රය අපි ඔක්කොම දන්නවා. ශේෂාන්ත්‍රය ඒකෙන් එන්නේ ආන්ත්‍රික යුෂ. ආන්ත්‍රික යුෂ. එහෙමනම්
මුඛ කුහරයේදී කේට ස්රාවයේ මගින් ආමාශයේදී ආමාශයික යුෂ මගින් ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයික යුෂ මගින් ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික යුෂ මගින් තමයි ජීර්ණය වෙන්නේ. අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය. ඊළඟට ඉගෙන ගන්න ඕනේ ආමාශයේදී සිදුවන ජීර්ණය. ඊළඟට ඉගෙන ගන්න ඕනේ ග්‍රහණයේදී සිදුවන ජීර්ණය. ඊළඟට ඉගෙන ගන්න ඕනේ ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණය. මම මේ ඔයගොල්ලන්ගේ අපේ සෙමිනාර් ගෲප් එකටයි මගේ 11 10 පන්ති වලටයි මම හිතාන ඉද්දා ඔයගොල්ලන්ට දාන්නම් මේ ඔයගොල්ලන් මම දාන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ බලන්න මේ මම දාන්නම් කොහොමදත් Facebook එකේ හරි බලන්න වරුණි වාසල තන්ත්‍රී කියලා වෛද්‍යවරියක් මම හරි දැන් අද දවසේ මට හුඟක් කිව්වා යා ඔය මගෙන් ඕගොල්ලෝ වගේ වාඩි වෙලා ඉගෙන ගත්තු මගේ දයාබර ගෝලෙක් අද හුඟක් ඉහළ වෛද්‍ය තනතුරක ඉන්නවා. එයා දැන් දිගටම සේවයක් විදියට දාගෙන යනවා හෘදය, පෙනහළු, ආමාශය, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රයන් ගැන විස්තරයක්. හොඳ සිංහලෙන් දාලා තියෙනවා. මට සමහර ඒවා පේනවා පැහැදිලිව දානවා මේ ඒ දවස්වල දුන්නු සටහන අරගෙන දානවා ඒ විදිහට. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම දැන් ටිකක් දාන්නම්. නැත්තම් අර විදිහට මට කතා කරන්න මම දෙන්නම්. ඒක හරි වැදගත් විදිහට රෝග ගැන සිද්ධ වෙන හැටි, රෝග වලින් ආරක්ෂා වෙන හැටි. දැන් අද දාලා තිබුණා අර නෙට් එකක් දාලා බයිපාස් එක කරන නෙට් එකක් දාලා ශරීරයේ දමනි පුරවන විදිහ. ඒව බලන්න මම දාලා දෙන්නම්. මේ උගන්නන දේවල් තමයි පුතේ එතෙන්ට යන්නේ. මේවා දැන් ඕගොල්ලන්ගේ ඒ තත්ත්වෙලම මට දකින්න බෑනේ කවදාවත්. දැන් මම තාම තරුණ කාලේ ඒ ළමයි මගේ ඉගෙන ගත්තා. අද ඒගොල්ලෝ විශේෂඥ වෛද්‍යවරු වෙලා තියෙනවා. ඕගොල්ලෝ එතෙන්ට යයි. මට බලන්න බෑ. නමුත් මම ආශිර්වාද කරනවා එතෙන්ට යන්න කියලා හැම ළමෙක්ටම. ජීවිතේ අරමුණක් තියෙන්න ඕනේ. නායකත්වයක් කරා යන්න ඕනේ. අම්මා තාත්තා ඕගොල්ලන්ට කරන වියදමට ඕගොල්ලෝ වෙනුවෙන් කරන කැපවීමට ඕගොල්ලන්ට අපවීමක් වෙන්න බැරි නම් ඒක හරි පාඩුවක් වෙනවා. කවදාද ඒක දරන්න බැරි පාපයක් වෙනවා. ඒ නිසා මේ ඉගෙන ගන්න කාලේ හුද්දට ප්‍රයෝජන අරගෙන ඉගෙනගෙන අතෙන්ට යන්න ගියාම ඔයගොල්ලන්ට මේ ලංකාවේ ඉන්න බැරි නම් කොහේ හරි යන්න හරි පුළුවන්. රයිට්. මේවා හරි වැදගත් විෂය කරුණු මම එහෙම කියන්නේ ඒකයි. අතීතයේ ඉඳලා මම දන්නවා ඔය ගමන ගිය ළමයි හරි සන්තෝෂයි දකින්නකොට. ඔයගොල්ලෝ අපිට දකින්න බැරුණත් ඔයගොල්ලෝ ඒ ගමන යන්න ඕනේ. රයිට්. දැන් බලන්න මුඛ කුහරයේදී කේට ස්ථාවේ. ආමාශයේදී ආමාශයක යුෂ. ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයක යුෂ. ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික යුෂ ගලාගෙන එනවා. දැන් අපි දන්නවා මෙන්න මේ ස්ථාන හතරේදී තමයි ජීර්ණය වෙන්නේ. දැන් විභාගෙට එක්ක මෙතන අහනවා. අපි පිළිවෙලට ජීර්ණය කරගෙන යමු පල්ලෙහාට. රයිට් ලියන්න. ආහාරයට යුෂ එකතු වන්නේ ස්ථාන හතරකදීය. යුෂ එකතු වන්නේ ස්ථාන හතරකදීය. එම ස්ථාන හතරේදී සිදුවන ජීර්ණ කෘත්‍ය සලකා බලමු. දැන් මෙහෙම ලියන්න. මුඛ කුහරය ඊතලයක් කේට ශ්‍රාවය. මුඛ කුහරය ඊතලයක් කේට ශ්‍රාවය. ආමාශය ඊතලයක් ආමාශයික යුෂ. ආමාශය ඊතලයක් ආමාශයික යුෂ. ග්‍රහණීය ඊතලයක් පිත්ත සහ අග්න්‍යාශයික යුෂ.
ග්‍රහණීය ඊතලයක් පිත්ත සහ අග්න්‍යාශය විෂ ශේෂාන්ත්‍රය ඊතලයක් ආන්ත්‍රික විෂ මුඛ කුහරය ඊතලයක් කේත ස්‍රාවය ආමාශය ඊතලයක් ආමාශයික විෂ ග්‍රහණීය ඊතලයක් පිත්ත සහ අග්න්‍යාශයික විෂ ශේෂාන්ත්‍රය ආන්ත්‍රික විෂ මෙන්න මේ කියන හැම යුෂයකම කේත යුෂයේ ආමාශයික විෂයේ පිත්ත සහ අග්න්‍යාශයික විෂ වලයි ආන්ත්‍රික විෂ වලයි සියල්ලේම තියෙනවා 96ක් ජලය සෑම ජීර්ණ විෂයකම 96ක් ජලය තියෙනවා මියුසින් තියෙනවා මියුසින් කියන්නේ මේ අපේ ආහාර මාර්ග පද්ධතිය ඇතුලේ කුඩා නාල තුලින් ආහාර ලිස්සගෙන යනකොට නාල තුවාල නොවෙන්න ශ්ලේෂ්මල ග්‍රන්ථීන්ගෙන් ගලන්නේ මේ මියුසින් 96ක් ජලයේ තියෙනවා මියුසින් තියෙනවා ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍යයක් තියෙනවා විවිධ වූ එන්සයිම තියෙනවා ඔන්න සෑම යුෂයකම පොදුවේ අඩංගු දේවල් කේතේ ආමාශයික විෂවල පිත්ත සහ අග්න්‍යාශයික විෂයේ ආන්ත්‍රික විෂය ඉහත කියන ලද සෑම යුෂයකම අන්තර්ගත වන්නේ 196ක් ජලයයි 2 මියුසින්ය 3 ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍ය 4 විවිධ වූ එන්සයිම් ඊළඟට පුතේ 96ක් ජලයෙන්වත් මියුසින් වලින්වත් ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍යෙන්වත් නෙවෙයි ආහාර ජීර්ණය වෙන්නේ අන්න අර විවිධ එන්සයිම් වලින් එහෙනම් ඇයි 96ක් ජලයේ තියෙන්නේ ජලීය මාධ්‍ය ඕනේ මේ ජල විච්ඡේදනය කරන්න ඇයි මියුසින් ඕනේ ආහාරය ලිස්සාගෙන යන්න ඇයි ආම්ලික බාෂ්මික උදාසීන මාධ්‍ය ඕනේ සමහර එන්සයිම ක්‍රියා කරන්නේ ආම්ලික මාධ්‍යවල සමහර එන්සයිම ක්‍රියා කරන්නේ බාෂ්මික මාධ්‍යවල සමහර එන්සයිම ක්‍රියා කරන්නේ උදාසීන මාධ්‍යවල ඒ නිසා මේ මාධ්‍යයක් ඕනේ ඊළඟට එන්සයිම් ටික ඕනේ මොනවටද ආහාර ජීර්ණය කරන්න දැන් සාරාංශය ගන්න මුඛ කුහරයේදී කේත ස්‍රාවයෙන් ආමාශයේදී ආමාශයික විෂ වලින් ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයික විෂ වලින් ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික විෂ වලින් ජීර්ණය වේ මේ සෑම විෂයකම පොදුවේ 196ක් ජලය 2 මියුසින් 3 ආම්ලික බාෂ්මික හෝ උදාසීන මාධ්‍ය 4 විවිධ වූ එන්සයිම් ඇත මේවා අතරින් අවසානයෙන් කියවූ එන්සයිම් වලින් තමයි ජීර්ණය වෙන්නේ අනිත් ඒවා මාධ්‍ය අවශ්‍යකතාවය මම දැන් කිව්වා රයිට් දැන් පුතේ ලියන්න ඉහත ස්ථානවලදී ගලා එන ඉහත ස්ථානවලදී ගලා එන සියලුම ශ්‍රාවයන්ගේ පහත දේ දැකිය හැකිය එක 96ක් ජලය දෙක මියුසින් තුන
ආම්ලික භාෂ්මික හෝ උදාසීන මාධ්‍ය ආම්ලික භාෂ්මික හෝ උදාසීන මාධ්‍ය 4 විවිධ වූ එන්සයිම දැන් අනුමාත්‍රිකාව ලියන්න මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය අනුමාත්‍රිකාව ලියන්න මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය දැන් ඔන්න අහන්නකෝ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ කියන සංකීර්ණ ආහාර අපි මුඛ කුහරයට දැම්මා කෘන්තක ඇවිල්ලා කැපුවා රදනක වලින් ඉරුවා පුරස්චාරක චාරක වලින් ඇඹරුවා දිවෙන් මිශ්‍ර කළා දැන් ඒ භෞතික ජීර්ණය ඉවරයි දැන් මොකද වෙන්නේ 96ක් ජලය එනවා ඒව එනවාමයි 96ක් ජලය එනවා මියුසින් එනවා මුඛ කුහරයේ හින්දා උදාසීන මාධ්‍ය එනවා විවිධ වූ එන්සයිම් එනවා එන්සයිම දෙකක් එනවා එකක් තමයි ටයලීන් අනිත් එක තමයි ඇමයිලේස් ටයලීන් එනවා ඇමයිලේස් එනවා දැන් මුඛ කුහරයෙන් ඇතුල් වුණා 3 දෙනෙක් එක්කෙනෙක් කාබෝහයිඩ්‍රේට් අනිත් එක්කෙනා ප්‍රෝටීන් අනිත් එක්කෙනා ලිපිඩ කැපුවා ඉරුවා ඇඹරුවා මිශ්‍ර කළා නමුත් ප්‍රෝටීන් වලට කිසි දෙයක් කරන්න බෑ මුඛ කුහරේ ලිපිඩ වලට මොකුත් කරන්න බෑ අන්න කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිෂ්ඨය දැන් මොකද වෙන්නේ ටයලීන් මගින් පිෂ්ඨයේ ජල විච්ඡේදනය වෙනවා මෝල්ටෝස් පවුඩර් දැන් ටයලීන් මගින් පිෂ්ඨයේ ජල විච්ඡේදනය වෙනවා මෝල්ටෝස් පවුඩර් මෝල්ටෝස් කියන්නේ මොනවද ප්‍රරෝහණය වෙමින් පවතින ධාන්‍ය වල මෝල්ටෝස් තියෙනවා විටාමෝල්ට් නෙස්ටෝමෝල්ට් වගේ මෝල්ටඩ් මිල්ක් වර්ග හදන්නේ ශාක වලින් ටයලීන් මගින් පිෂ්ඨයේ ජල විච්ඡේදන මෝල්ටෝස් පවුඩර් ඊළඟට පටන් ගන්නවා ඇමයිලේස් මගින් අන්නර මෝල්ටෝස් ජල විච්ඡේදනය වෙනවා ග්ලූකෝස් පවුඩර් දැන් අහමු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ කියන සංකීර්ණ ආහාර ගත්ත මුඛ කුහරයේ තුලට කෘන්තක වලින් කැපුවා රදනක වලින් ඉරුවා පුරස්චාරක චාරක වලින් ඇඹරුවා දිවෙන් එහාට මෙහාට මිශ්‍ර කළා භෞතික ජීර්ණය 96ක් ජලය ආවා මියුසින් ආවා උදාසීන මාධ්‍ය ආවා එන්සයිම දෙකක් ආවා ටයලීන් මගින් පිෂ්ඨයේ ජල විච්ඡේදනය කළා මෝල්ටෝස් පවුඩර් ඇමයිලේස් මගින් මෝල්ටෝස් ජල විච්ඡේදනය කළා ග්ලූකෝස් පවුඩර් දැන් අහගන්න වැඩක් සහල් ඇට කිහිපයක් මුඛ කුහරයට තමා සපමින් සිටන විට පැණි රසක් ඇති වූ බව යමෙකු පවසයි විද්‍යාත්මකව ඔබ මේ පහදන්නේ කෙසේද සහල් ඇටවල ඇත්තේ පිෂ්ඨයයි
කේතයේ ඇති ටයිලින් මගින් පිස්ටේ මෝල්ටෝස් බවට පත් කළේය. ඇමයිලේස් මගින් එම මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කළේය. පිස්ටේ පැණි රස නැති වුවත් ග්ලූකෝස් පැණි රසය. එසේනම් මුඛ කුහරයට හාල් ඇට කීපයක් දාලා හපහපා ඉන්නකොට පැණි රසක් එනවා. දැන් අහගන්නකෝ. ටයිලින් මගින් පිස්ටේ ජල විච්ඡේදන මෝල්ටෝස් බවට, ඇමයිලේස් මගින් මෝල්ටෝස් ජල විච්ඡේදන ග්ලූකෝස් බවට. දැන් අහන්න. මුඛ කුහරයේ තියෙනවා ජීර්ණය ආරම්භ වෙච්ච කාබෝහයිඩ්‍රේට්, ජීර්ණය ආරම්භ නොවිච්ච ප්‍රෝටීන්, ජීර්ණය ආරම්භ නොවිච්ච ලිපිඩ, ටයිලින්, ඇමයිලේස්. මේගොල්ලෝ මුඛ කුහරයේ ඉඳලා රිංගනවා අන්න ස්රෝතේට. ඒගොල්ලෝ යනවා අන්න ස්රෝතේ දිගේ ආමාශය හොයාගෙන. යනකොට ටයිලින් පස්සෙන් පන්නලා ගහනවා පිස්ටේට මෝල්ටෝස් කරනවා. ඇමයිලේස් පන්නලා ගහලා මෝල්ටෝස් ග්ලූකෝස් බවටපත් වෙනවා. එහෙනම් මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය සෙන්ටිමීටර් 24ක් දිග අන්න ස්රෝතේ සිද්ධ වෙනවා. සිද්ධ වෙලා හෘදයාසන්න වක්‍රපිඩානය ඇරලා මේවා ඔක්කොම වැටෙනවා ආමාශයට. ආමාශයෙන් 96ක් ජලය එනවා, මියුසින් එනවා, ආම්ලික මාධ්‍ය එනවා, බියුදු එන්සයිම් එනවා. ආමාශයේ තියෙන ආම්ලික මාධ්‍ය ඉදිරියේ උදාසීන මාධ්‍යක ක්‍රියා කරන ටයිලින් සහ ඇමයිලේස් අක්‍රිය වෙනවා. දැන් පටන් ගන්නවා ආමාශයේදී සිදුවන ජීර්ණය. දැන් අහගන්න මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ මුඛ කුහරයට පැමිණියත් ප්‍රෝටීන් සහ ලිපිඩ ජීර්ණය වන්නේ නැත. කාබෝහයිඩ්‍රේට් වශයෙන් පිස්ටේ ටයිලින් මගින් මෝල්ටෝස් බවටත්, ඇමයිලේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය කරයි. දැන් මුඛ කුහරයේ ඇති ජීර්ණය ආරම්භ වූ කාබෝහයිඩ්‍රේට්ද, ජීර්ණය ආරම්භ වූ ප්‍රෝටීන්ද, ජීර්ණ ආරම්භ නොවූ ප්‍රෝටීන්ද, ජීර්ණය ආරම්භ නොවූ ලිපිඩද අන්න ස්රෝතයේ දිගේ එන විටද මෙම ක්‍රියාවම සිදුවේ. ඉන්පසු ආමාශගත වේ. ආමාශයේදී අම්ලකාරක ග්‍රන්ථීන්ගේ ගලන HCl හමුවේ ටයිලින්, ඇමයිලේස් අක්‍රිය වී මුඛ කුහරයේදී සිදු වූ ජීර්ණය නවතා දමා ආමාශයේ ජීර්ණය ආරම්භ වේ. දැන් එතකොට මේ අහන්නකො. කාබෝහයිඩ්‍රේට් වල අවසාන ජීර්ණ ඵලය ග්ලූකෝස්. එනම් මුඛ කුහරයේදී කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් කරනවා. එහෙමනම් ඊට පල්ලෙහා කොහෙවත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණ කරන්න ඕනේ නැහැනේ. ඇයි අන්තඵලය හදනවනේ. නමුත් පල්ලෙහා දිගටම තියෙනවා පිස්ත ජීර්ණය කරන තැන්. එහෙනම් අහන්නකො. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අන්තඵලයේ ග්ලූකෝස්ය මුඛ කුහරයේ තුලදී කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් කරන නිසා ඊට පහළ අවයවවල කාබෝහයිඩ්‍රේට් ජීර්ණයක් අවශ්‍ය නොවේ. නමුත් පහළදීද එය සිදුවේ. ඒ මන්ද මුඛ කුහරයේ පිස්ටය තබාගෙන ඉන්න කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ සියලුම පිස්ටේ ජීර්ණය වෙන්න. මුඛ කුහරයේ තබාගෙන ඉන්න කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පල්ලෙහා ජීර්ණය වෙන්න ඕනේ. රයිට්. දැන් ලියන්න මාතෘකාව මුඛ කුහරයේදී සිදුවන ජීර්ණය. ලියන්න මුඛ කුහරයේ සිදුවන ජීර්ණය. මුඛ කුහරයේදී ප්‍රෝටීන් සහ ලිපිඩ ජීර්ණය සිදු නොවේ.
ජීර්ණය ආරම්භ වන්නේ ජීර්ණය සිදුවන්නේ කාබෝහයිඩ්‍රේට් පමණි. මුඛ කුහරයේදී ටයලීන් මගින් පිස්ටය මෝල්ටෝස් බවටත් එමයිලේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවටත් ජල විච්ඡේදනය වේ. ලියන්න මේ සමීකරණ දෙක. පිස්ටය ධන ජලය පිස්ටය ධන ජලය ඊතලයේ උඩ ටයලීන් මෝල්ටෝස් පිස්ටය ධන ජලය ඊතලයේ උඩ ටයලීන් මෝල්ටෝස්. දෙවෙනි සමීකරණය මෝල්ටෝස් ධන ජලය ඊතලයේ උඩ ඇමයිලේස් ග්ලූකෝස්. මේක කියන්නේ මෙහෙමයි බලාගන්න බෝඩ් එක දිහා. ටයලීන් මගින් පිස්ටය මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය වේ. ටයලීන් මගින් පිස්ටය මෝල්ටෝස් බවට ජල විච්ඡේදනය වේ. එමයිලේස් මගින් මෝල්ටෝස් ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය වේ. දැන් ලියන්න ජීර්ණය ආරම්භ වූ කාබෝහයිඩ්‍රේට්ද ජීර්ණය ආරම්භ නොවූ ප්‍රෝටීන්ද ලිපිඩද ටයලීන් එමයිලේස් මෝල්ටෝස් සහ ග්ලූකෝස්ද අන්න ස්රෝතය ඔස්සේ ආමාශ ගතවන තුරුත් මෙම ජීර්ණය සිදුවේ. ආමාශ ගතවන තුරුත් මෙම ජීර්ණය සිදුවේ. දැන් මාතෘකාව ආමාශයේදී සිදුවන ජීර්ණය. ආමාශයේදී සිදුවන ජීර්ණය. හරි. ආමාශයට ආහාර එනවනේ. මෙන්න ආමාශය. ආමාශයට ආහාර ආහම
මං කියා දුන්නා මෙහෙන් හෘදයාසන්න වක්‍රපිඩානය වහනවා. මෙහෙන් අලාර වක්‍රපිඩානය වහනවා. වහලා 96ක් ජලය එනවා. මියුසින් එනවා. ආම්ලික මාධ්‍ය එනවා. විවිධ එන්සයිම් එනවා. ඕවට කියනවා ආමාශයික විෂ කියලා. ආමාශයික විෂවල HCl අම්ලය, පෙප්සිනෝජන්, රෙනින්, ලයිපේස් කියන ඒවා තියෙනවා. HCl අම්ලය, පෙප්සිනෝජන්, රෙනින්, ලයිපේස්. දැන් අපි දැනගන්න ඕනේ මේ එක මගින් කරන කෘත්‍ය මොකක්ද කියලා. දැන් ආමාශයට ආහාරය ආවා. 96ක් ජලය, මියුසින්, ආම්ලික මාධ්‍ය, විවිධ වූ එන්සයිම්. අම්ලකාරක ග්‍රන්ථීන්ගෙන් ගලනවා HCl අම්ලය. අපි බලමු ආමාශයේදී HCl වලින් මොකක්ද කරන්න කියලා. මේ ආමාශය කියන්නේ බිත්ති 3කින් සැදුම්ලත් අවයවයක්. මේක එළියේ ඉඳලා ඇතුළට ගලාගෙන එන්නේ නැහැ HCl. එනවා හයිඩ්‍රජන් ධනායන. මේ අම්ලකාරක බිත්තියෙන් ගලාගෙන එනවා ක්ලෝරයිඩ් ඍණායන. හයිඩ්‍රජන් ධනායනයි ක්ලෝරයිඩ් ඍණායනයි ඇතුළට ඇවිල්ලා ඇතුළේදී තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හැදෙන්නේ. මේක ආරක්ෂක විධිවිධානයක්. එළියේ තියෙන ග්‍රන්ථීන්ගෙන් HCl ගලාගෙන ආවනම් ඒ තියෙන අම්ලයේ හින්දා මේ බිත්ති පිච්චෙන්න ගන්නවා. එළියෙන් ආවේ H ධනායනයි Cl ඍණායනයි ඇතුළට. ඇවිල්ලා හැදුවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. දැන් අම්ලයට පුළුවන් එළියේ ඉඳලා ඇතුළට පිච්චන්න. ඇතුළේ ඉඳලා එළියට. නමුත් මේක වැහිලා තියෙනවා දැඩි ශ්ලේෂ්මල බිත්තියකින්. ශ්ලේෂ්මල බිත්තිය විනිවිදගෙන යන්න බෑ යාට. ඒ විතරක් නෙවෙයි HCl ස්ථාවරය වෙන්නේ කන ආහාර ප්‍රමාණයට අනුපාත වෙන්න විතරයි. නමුත් සමහර අය මේ HCl අම්ලයේ ස්ථාවරය වුණාම ඒකට අවශ්‍ය තරම් ආහාර දාන්නේ නැහැ. විශේෂයෙන්ම උදේ ආහාරේ 7ට ඉස්සෙල්ලා උදේ ආහාර ගන්න ඕනේ. අපි සියලු දෙනා 10 පහු වෙලා උදේ ආහාර ගන්න. එතෙක් කර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ක්‍රමාකුංචනයේ මේ බිත්තිය හොදනවා. එක වෙලාවක බිත්තිය තුනී තැනකින් පුපුරන්න පුළුවන්. එළියේ ඉඳලා ඇතුළට පුච්චගෙන යන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් හැදෙන්න ප්‍රධාන හේතුව. දැන් ඊළඟට HCl ආවා කියනකොට ඇතුළට HCl ඇවිල්ලා එයා කරන පළවෙනි කාර්යය බලන්න. HCl ඇතුළට ආවා. පළවෙනි කාර්යය තමයි මුඛ කුහරයේ සිට පැමිණි ටයලින් සහ ඇමයිලේස් අක්‍රිය කරනවා. මුඛ කුහරයේ උදාසීන මාධ්‍යකද ක්‍රියා කරන ටයලින් ඇමයිලේස් අක්‍රිය කරනවා. ඊළඟට පෙප්සිනෝජන් කියලා එන්සයිමයක් තියෙනවා. පෙප්සිනෝජන් එයා අක්‍රියයි. HCl කරන්නේ එයාවට අග්ගාලා පෙප්සින් බවට සක්‍රිය කරනවා. ඔන්න බලන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආමාශයේදී සිදුවන්නේ කුමක්ද? මුඛ කුහරයේ සිට පැමිණි ටයලින් ඇමයිලේස් අක්‍රිය කරයි. ආමාශයට ගලා අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට පත් කරයි. 3 මාධ්‍ය ආම්ලික කර අනවශ්‍ය බැක්ටීරියා විනාශ කර දමයි. මාධ්‍ය ආම්ලික කර අනවශ්‍ය බැක්ටීරියා තියෙන විනාශ කරලා දාන. 4 ටයලින් ඇමයිලේස් අක්‍රිය කළා. පෙප්සිනෝජන් පෙප්සින් බවට පත් කළා. මාධ්‍ය ආම්ලික කළ අනවශ්‍ය බැක්ටීරියා විනාශ කළා. ඊළඟ වැඩුණු පුද්ගලයින්ගේ කිරි ආහාර කැටි ගැසීම නැත්නම් කිරි කැටිති බවට පත් කළා. ඔන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් සිදුවන මෙහෙය. ඒක ආවේ කොහොමද?
එළියෙන් හයිඩ්‍රජන් ධනායන පරිස්සමෙන් ඇතුළට ආවා. ක්ලෝරයිඩ් ඍණායන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා තමයි මේ ඇසිඩ් එක ඇතුළේ හැදුනේ. තව ලොකු විස්තරයක් ඔබේ තියෙනවා. මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආපු ගමන් මුඛ කුහරයේ සිට පැමිණි ටයිලීන් ඇමයිලේස් වහාම අක්‍රිය කරනවා. ඊළඟට අක්‍රිය පෙප්සිනෝජන් සක්‍රිය පෙප්සින් බවට පත් කරනවා. මාධ්‍ය ආම්ලික කරලා අනවශ්‍ය බැක්ටීරියා තියෙනවා විනාශ කරනවා. වැඩුණු පුද්ගලයන්ගේ ක්‍රියාහාර කැටිගස්සනවා. මේ හැරෙන්න කිසිදු ජීර්ණ කෘතියක් හෙවත් ජල විච්ඡේදනයක් නම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් වෙන්නේ නැහැ. right. දැන් ලියන්න ආමාශයේදී සිදුවන ජීර්ණය. විනාඩියක් දෙන්න මට විනාඩියක් දෙන්න. මේ මැසේජස් තිබුණාට මම ගොඩක් බලන්නේ නැහැ. අපි මේ විශේෂ දෙයක් තියෙනවා නම් මොකද අපි පාඩම යන් note 752 716187 කතා කරන්න. දැන් නෙවෙයි සම්බන්ධයෙන් පස්සේ ඕනම ප්‍රශ්නයකට කතා කරන්න. right ලියමු. ආමාශයේදී සිදුවන ජීර්ණය. ආමාශයේදී ආහාරයට ආමාශයික යුෂ ගලා එයි. ආමාශයික යුෂවල පහත දේ අඩංගුය. එක HCl අම්ලය දෙක පෙප්සිනෝජන් තුන රෙනින් රයන්න නියන්න අල්ලන්න රෙනින් හතර ලයිපේස් දැන් ලියන්න අනුමාත්‍රිකාවක් විදිහට ආමාශයේදී HCl වලින් කෙරෙන දේ. ආමාශයේදී HCl වලින් කෙරෙන කාර්යය. එක මුඛ කුහරයේ සිට පැමිණි ටයලීන් ඇමයිලේස් අක්‍රිය කිරීම. දෙක එක මුඛ කුහරයේ සිට පැමිණි ටයලීන් ඇමයිලේස් අක්‍රිය කිරීම. දෙක අක්‍රීය එන්සයිමයක් වන පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් බවට පත් කිරීම. සක්‍රීය පෙප්සින් බවට පත් කිරීම.
තුන මාධ්‍ය ආම්ලික කරමින් අනවශ්‍ය බැක්ටීරියා තිබේ නම් විනාශ කිරීම. අනවශ්‍ය බැක්ටීරියා තිබේ නම් විනාශ කිරීම. 4 වැඩුණු පුද්ගලයින්ගේ කිරි ආහාර ජීර්ණය පහසු කිරීමට කිරි කැටි ගැසීම. හරි. දැන් බලන්න HCl අම්ලය මගින් මාධ්‍ය ආම්ලික කරනවා, ටයිලීන් ඇමයිලේස් අක්‍රිය කරනවා, අනවශ්‍ය බැක්ටීරියා විනාශ කරනවා, අක්‍රීය පෙප්සිනෝජන් සක්‍රීය පෙප්සින් කරනවා, වැඩිණු පුද්ගලයන්ගේ කිරි කැටි බවට පත් කරනවා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වෙන්නේ ආමාශයක ස්‍රාවය වෙන්නේ පුද්ගලයාගේ පරිණත වීමත් එක්ක. ලදරු කාලෙදී HCl අම්ලය නැහැ. ඊළඟට පෙප්සිනෝජන් අක්‍රීය එන්සයිමයක්. ආමාශයේදී HCl සමග එකතු වෙලා සක්‍රීය පෙප්සින් බවට පත් වෙනවා. මෙන්න මේ සක්‍රීය පෙප්සින් මගින් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛ කුහරයේදී පටන් ගත්තා. ප්‍රෝටීන් ජීර්ණය පටන් ගන්නවා ආමාශයේ. සක්‍රීය පෙප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය කරනවා. පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට. දැන් හොඳට තේරුම් ගන්න. පෙප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය කරනවා. පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට. මේකට පොදුවේ පෙප්ටයිඩ් ඩේස කිව්වත් හරි. දැන් බලන්න. HCl වලින් කරන කාර්යය දැන් දන්නවා. ආමාශයේදී පෙප්සිනෝජන් වලින් කරන කාර්යය. පෙප්සිනෝජන් අක්‍රීය එන්සයිමයකි. ආමාශගත වූ පසු HCl අම්ලය සමග එක්ව සක්‍රීය පෙප්සින් සාදයි. පෙප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය කරමින් පෙප්ටෝන සහ ප්‍රෝටියෝස වරහන් ඇතුළේ පෙප්ටයිඩේස සාදයි. ඔන්න ප්‍රෝටීන් ජීර්ණය ආමාශයේදී ආරම්භ වුණා. දැන් ලියන්න අනුමාතෘකාව පෙප්සිනෝජන් මගින් ආමාශයේදී සිදුවන කාර්යය. පෙප්සිනෝජන් මගින් ආමාශයේදී සිදුවන කාර්යය. ලියන්න පුතේ. පෙප්සිනෝජන් අක්‍රීය එන්සයිමයකි. පෙප්සිනෝජන් අක්‍රීය එන්සයිමයකි. ආමාශයේදී HCl සමග එක්ව සක්‍රීය පෙප්සින් සාදයි. පෙප්සින් මගින්
පෙප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ප්‍රෝටීන් ආහාර පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට වරහන් ඇතුලේ පෙප්ටයිඩේස් බවට පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට වරහන් ඇතුලේ පෙප්ටයිඩේස් බවට ජල විච්ඡේදනය කරයි. ලියාගන්න ප්‍රෝටීන් මේ ලියලා තියෙන මම කියන්නේ ප්‍රෝටීන් ධන ජලය ඊතලයේ උඩ පෙප්සින් පෙප්ටෝන ධන ප්‍රෝටියෝස පෙප්සින් මගින් ප්‍රෝටීන් ආහාර ජල විච්ඡේදනය කරනවා පෙප්ටෝන සහ ප්‍රෝටියෝස බවට. හරි. දැන් HCl වලින් කරන වැඩේ හරි. පෙප්සිනෝජන් වලින් කරන වැඩේත් හරි. දැන් රෙනින් මගින් ඉටුවන කාර්ය. ලියන්න. රෙනින් මගින් ඉටුවන කාර්ය. මෙන්න බලන්න. රෙනින් කියන එක තියෙන්නේ ලදරුවෙකුගේ ආමාශයේ විතරයි. ලදරුවන්ගේ ආමාශයේ තියෙන කිරි ආහාර කිරි කැටි බවට පත් කරන කිරි කැටිති බවට පත් කරන බලන්නකො මේක භෞතික ජීර්ණයක්. ඇයි ලොකු තියෙන කිරි ටිකක් පුංචි කිරි කෑලි බවට පත් කරනවා. ඒක ජීර්ණ උපකාර ප්‍රතික්‍රියාවක්. රෙනින් නැත්තේ ලදරු ආමාශ තුල පමණි. ලදරුවෙකුගේ කිරි ආහාර කැටි ගැසීමේ කාර්ය සිදු කරන්නේ රෙනින් මගින්. ඒ ජීර්ණ කාර්යයක් නෙවෙයි. පුද්ගලයා වර්ධනය වෙනවත් එක්ක රෙනින් නැවතිලා හයිඩ්‍රොක්ලෝරික් වලට වැඩේ මාරු කරනවා. එතකොට වැඩිහිටියන්ගේ කිරි ආහාර කැටි ගහන්නේ HCl වලින්, පුංචි ළමයින්ගේ රෙනින් මගින්. පොඩි ළමයි කිරි වමන කරාම කෑලි තියෙන කිරි වමනේ වල මේකයි හේතුව. හරි. දැන් කුඩා ළමයාගේ ආමාශය ඇතුලේ ආහාර යනකොට මේ ආමාශයේ තියෙන වාතය අයින් වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැහැනේ අර අම්මලා කඩේදී අර ගුඩුස් සරනවා කියලා අරින්න. කිරි බිව්වට පස්සේ මේ ගුඩුස් සරනවා කියලා. ගුඩුස් කියලා හැමදාම අරින්නේ නැහැ. එහෙම කරන්නේ අර වාතය ටික පිට වෙලා ඉඩ හදා ගන්න. හරි. ලියන්න. ආමාශයේදී රෙනින් මගින් සිදුවන කාර්ය. ආමාශයේදී රෙනින් මගින් සිදුවන කාර්ය. රෙනින් ඇත්තේ ලදරු ආමාශය තුල පමණි. රෙනින් ඇත්තේ ලදරු ආමාශය තුල පමණි. ලදරු අයගේ කිරි ආහාර ජීර්ණය වීමට ලදරු අයගේ කිරි ආහාර ජීර්ණය වීමට
පහසුව සඳහා කෙටි ගැසීමේ ක්‍රියාව වෙලින් වල කාර්යයි. දැන් ලියන්න කිරි ආහාර ඊතලයේ උඩ රෙනින් කිරි කැටි ගැසීම. කිරි ආහාර ඊතලයේ උඩ රෙනින් කිරි කැටි ගැසීම. right. දැන් බලන්න පුතේ. දැන් දන්නවා ආමාශයේ HCl වලින් මොකද කරන්නේ? ආමාශයේ පෙප්සිනෝජන් වලින් මොකද කරන්නේ? ආමාශයේ රෙනින් වලින් මොකද කරන්නේ? දැන් අහනවා ආමාශයේ තියෙන ලයිපේස් වලින් මොකද කරන්නේ කියලා. ආමාශයේ කිව්වොත් HCl තිබුණා, පෙප්සිනෝජන් තිබුණා, රෙනින් තිබුණා, ලයිපේස් තිබුණා. HCl වලින් කරන කාර්ය ඔක්කොම කියා දුන්නා. පෙප්සිනෝජන් වලින් කරන කාර්යයක් කියා දුන්නා. රෙනින් වලින් කරන කාර්යයක් කියා දුන්නා. ලයිපේස් වලින් මොකද කරන්නේ? ආමාශයේ ලයිපේස් දකින්න හම්බ වුණාට ලයිපේස් ආමාශයෙන් ආපු ස්‍රාවයක් නෙවෙයි. මෙන්න මෙහෙ තියෙනවා ආමාශයේ පිටිපස්සේ අග්න්‍යාශය. ග්‍රහණියට එනවා අග්න්‍යාශයික යුෂ. ග්‍රහණියට ආපු අග්න්‍යාශයික යුෂේ තිබිලා ආමාශයට විසරණය වෙලා තමයි ආමාශයට ලයිපේස් දකින්න හම්බෙන්නේ. නමුත් ලයිපේස් ආම්ලික මාධ්‍යක ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා ආමාශයේ ලයිපේස් තිබුණද ඒ අක්‍රියව පවතී. එහෙනම් අහගන්න ලයිපේස් යනු ආමාශයික විෂ සමග තිබුණත් ආමාශයෙන් ස්‍රාවය වූවක් නොවේ. අග්න්‍යාශයික විෂවල තිබී ග්‍රහණියේ සිට විසරණය වූවකි. නමුත් ලයිපේස් ආම්ලික මාධ්‍යක ක්‍රියා නොකරන බැවින් ආමාශයේදී අක්‍රියව තිබේ. දැන් ලියන්න. ආමාශයේදී ලයිපේස් මගින් සිදුවන්නේ කුමක්ද? ආමාශයේදී ලයිපේස් මගින් සිදුවන්නේ කුමක්ද? ලියන්න. ආමාශයික යුෂවල ලයිපේස් තිබී ආමාශයික යුෂවල ලයිපේස් තිබුණද එය ආමාශයෙන් ස්‍රාවය වූවක් නොවේ. ඒ ආමාශයෙන් ස්‍රාවය වූවක් නොවේ. අග්න්‍යාශයික යුෂ සමග ග්‍රහණියේ තිබී ආමාශයික යුෂ සමග ග්‍රහණියේ තිබී ආමාශගත වූවකි. ආම්ලික මාධ්‍යකදී
ඒ අක්‍රීයව පවතී. හරි දැන් බලන්න ආමාශයේ තිබී හමුවන අක්‍රීයව පවතින ජීර්ණ විෂය කුමක්ද ඇහුවොත් අන්න ලයිපේස්. දැන් හරි ආමාශයට ආවා. දැන් ජීර්ණය වෙවි ක්‍රමාකුංචනය වෙවි පැය 3ක් ආමාශයේ මේ ආහාරයේ පවතිනවා. ජීර්ණය වෙනවා ක්‍රමාකුංචනය වෙනවා. පැය 3ක් ආහාරයේ තියෙනවා. මේකට කියනවා ආමලසය කියලා. පැය 3ක් යනකොට මෙන්න මෙතන තියෙනවා ආලාර වක්‍රපිදාන. ඔය වක්‍රපිදානේ ඇරුණහම හොඳට හිතන්නකෝ. අපි ගන්නවා මේ රබර් බෝලයක්. රබර් බෝලේ හිල් කරන. පොඩි හිලක් විදිනවා. හිල හොඳට මිරිකගෙන රබර් බෝලේ හිල මිරිකගෙන වතුරයකට ඔබලා අතෑරියාම රබර් බෝලය ඇතුළට වතුර පිරෙනවා. රබර් බෝලයක් කිල් කරලා මිරිකලා වාතය ටික එළියට යවලා වතුර ටිකට ඇතුල් කරලා අතෑරියාම අර වතුර ටික උරා ගන්නවා මේක ඇතුළේ. ඊට පස්සේ සැරෙන් සැරේට මිරිකුවොත් මෙහෙම කිස් 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 ගාලා වතුර ටික එළියට විදිනවා. ඔන්න ඔහොමනේ ආමාශය. දැන් ආමාශය ක්‍රමාකුංචනය වෙනවා. එකපාරක් ක්‍රමාකුංචනය විදිනවා. ආය ක්‍රමාකුංචනය ආය විදිනවා. ආය ක්‍රමාකුංචනය ආය විදිනවා. ඔහොම ආලාර වක්‍රපිදානයෙන් ආමලසේ විදිනවා ග්‍රහණියට. ග්‍රහණියට විද්ද ගමන් අක්මාවෙන් නිපදෝල ඔක්කොම කියලා දීලා තියෙනවා. පිත්තාශයේ තැන්පත් කළා පිත්ත ප්‍රනාලයේ දිගේ එන පිත එනවා. අග්න්‍යාශය නිපදවපු අග්න්‍යාශයක විශේෂනවා. පිතේ තියෙනවා සෝඩියම් බයිකාබනේට්, පොටෑසියම් බයිකාබනේට්, පිත්ත වර්ණක. අන්න අර සෝඩියම් බයිකාබනේට් භස්මයක්, පොටෑසියම් බයිකාබනේට් භස්මයක් දැන් ආම්ලික මාධ්‍යක තිබිච්ච ආමලසය ග්‍රහණියට ආපු ගමන් පතස් ගාලා පෙප්සින් අක්‍රිය කරනවා. බලන්නකෝ ටයිලින් ඇමයිලේස් ආමාශයට ඇවිල්ලා අම්ලයේ හින්දා ඒ දෙන්න අක්‍රිය වුණා. පෙප්සින් ග්‍රහණියට ඇවිල්ලා භස්ම හින්දා යා අක්‍රිය වුණා. ආමාශයේදී ක්‍රියා කරන ජීර්ණ විෂ ග්‍රහණියදීම ක්‍රියා කළා නම් ආමාශය වගේ ග්‍රහණීය අම්ලයට ඔරොත්තු දෙන්නේ නැහැ. ග්‍රහණීය දිය වෙලා යනවා. ඒක ලෙඩක් තියෙනවා. එහෙම දිය වෙන ලෙඩක් තියෙනවා. right. දැන් එතකොට ආමලසේ ග්‍රහණීගත වුණාම ග්‍රහණියේදී සිදුවන ජීර්ණ. දැන් ලියන්න මෙහෙම. ජීර්ණය වෙමින් ක්‍රමා කුංචනය වෙමින් ජීර්ණය වෙමින් ක්‍රමා කුංචනය වෙමින් ආමාශයේ ආම්ලිකව පවතින ආහාරය ආමාශයේ ආම්ලිකව පවතින ආහාරය ආමලසයයි. ආමලසය ග්‍රහණීගත වී ආමලසය ග්‍රහණීගත වී එතෙන් සිට ආමලසය ග්‍රහණීගත වී එතෙන් සිට ග්‍රහණියේදී සිදුවන ජීර්ණය ආරම්භ වේ. හරි. දැන් ග්‍රහණියේදී එනවා පිත.
අක්මාවෙන් නිපදෙව්වා පිත්තාශය තැන්පත් කළා පිත්තනාලෙදි ගියා අග්න්‍යාශය නිපදෙව්වා අග්න්‍යාශ ප්‍රණාදික ආවා අග්න්‍යාශයික විෂ අග්න්‍යාශයික යුෂ එනම් පිත්ත ආවා අග්න්‍යාශයික විෂ ආවා පිතේ තියෙනවා සෝඩියම් බයිකාබනේට් पोटेशियम बाइकार्बोनेट सोडियम बाइकार्बोनेट के आप सोडा पोटेशियम बाइकार्बोनेट पित्त वर्ण अग्न्याशय की सुलतीयනවා ट्रिप्सिनोजन लाइपेस अरे अंबुने लाइपेस एमाइलेस අර මුක කුරේක විද්‍යාති ආයි තියෙන ට්‍රිප්සිනෝජන් ලයිපේස් ඇමයිලේස් දැන් බලමු පිත මගින් මොකද කරන්නේ පිතේ තියෙන සෝඩියම් බයිකාබනේට් සහ පොටෑසියම් බයිකාබනේට් මගින් මාධ්‍ය භාෂ්මික කරලා ආම්ලික මාධ්‍යකදී සිට පැමිණි पेप्सिन अक्रिय करला दानवा ඔන්න පළවෙනි එක දෙවෙනි එක තෙල් ආහාර තෛල ගෝලිකා බවට පත් කරනවා තුන්වෙනි එක ආහාරයට ආවේනික කහ වර්ණයක් පීත වර්ණයක් යන්නේ මෙතනින් තමයි මල ද්‍රව්‍ය දක්වා කහ වර්ණය එන්නේ දැන් සෝඩියම් බයිකාබනේට් සහ පොටෑසියම් බයිකාබනේට් මගින් මාධ්‍ය භාෂ්මික කරලා आम्लिक माध्यकදී ක්‍රියා කරපු පෙප්සින් අක්‍රිය කරනවා තෙල් ආහාර තෛල ගෝලිකා බවට පත් කරනවා ආවේනික කහ වර්ණයක් ලබා දෙනවා හැරෙන්න පිත්ත මගින් ජීර්ණ කාර්යයක් කරන්නේ නැත ඊළඟට අග්න්‍යාශයික විෂවල ට්‍රිප්සිනෝජන් ලයිපේස් ඇමයිලේස් කියනවා මේ ට්‍රිප්සිනෝජන් අක්‍රියව ඉන්නවා එයා ශේෂාන්ත්‍රයට ගිහිල්ලා සක්‍රිය වෙයි. දැන් ලයිපේස් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය මුඛ කුහරයේදී පටන් ගත්තා. ප්‍රෝටීන් ජීර්ණය ආමාශයේදී පටන් ගත්තා. අන්න ලයිපේස් මගින් ලිපිඩ ආහාර ජල විච්ඡේදනය කරනවා ග්ලිසරෝල් සහ මේද අම්ල බවට බලන්න පිළිවෙලට ආපු හැටි මුඛ කුහරයේදී කාබෝහයිඩ්‍රේට් ජීර්ණය කළා ආමාශයේදී ප්‍රෝටීන් ජීර්ණය කළා ග්‍රහණියේදී ලිපිඩ ජීර්ණය කළා ලයිපේස් මගින් ලිපිඩ ආහාර ජල විච්ඡේදනය කරනවා ग्लिसरॉल सा मेदाम्ल बවට एमाइलेस मगिन මුඛ කුහරයේ දිරෝපු නැති පිස්තේ තියෙනවා තවත් ඒව ජල විච්ඡේදනය කරනවා කෙලින්ම ග්ලූකෝස් බවට ඔන්න පිස්තේ ජීර්ණයේ දෙවෙනි තැන දැන් බලන්න ආම්ලසේ ග්‍රහණීගත වෙයි ග්‍රහණියේදී පිත සහ අග්න්‍යාශයික විෂ ගලා එයි. පිතේ ඇති සෝඩියම් බයිකාබනේට් පොටෑසියම් බයිකාබනේට් මගින් මාධ්‍ය භාෂ්මික කර ආම්ලික මාධ්‍යකයේ ක්‍රියා කර පෙප්සින් අක්‍රිය කරයි. තෙල් ආහාර තෛල ගෝලිකා බවට පත් කරයි. ආහාරයට ආවේනික කහ වර්ණයක් ලබා දෙයි. පිත මගින් වෙනත් ජීර්ණ කෘතියක් කරන්නේ නැත. පිටෙන් කරන කාර්ය ගොඩක් තියෙනවා වෙන කතන්දරේ. අග්න්‍යාශයික විෂවල ට්‍රිප්සිනෝජන් ලයිපේස් ඇමයිලේස් ඇත. ට්‍රිප්සිනෝජන් අක්‍රියව පවතී. ශේෂාන්තරගත වී සක්‍රිය වනු ඇත. ලයිපේස් මගින් ලිපිඩ ආහාර ග්ලිසරෝල් සහ මේද අම්ල බවට ජල විච්ඡේදනය කරයි. एमाइलेस मगिन पिस्ते ग्लूकोस बවට ජල විච්ඡේදනය කරයි.
මුඛ කුහරයේදී පිෂ්ඨ ජීර්ණය වුණා. ආමාශයේදී ප්‍රෝටීන් ජීර්ණය වුණා. ග්‍රහණයේදී ලිපිඩ ජීර්ණය වුණා. පිෂ්ඨ ජීර්ණය වුණා. එහෙනම් ලිපිඩත් පිෂ්ඨයත් දෙකම ජීර්ණය වෙන තනි තැනක් තමයි ග්‍රහණිය. දැන් ග්‍රහණියේ තියෙනවා ආහාර. ග්‍රහණියේ තියෙන ආහාර වලට කියනවා පයෝලසේ කියලා. පයෝලසේ තල්ලු වෙනවා ශේෂාන්ත්‍රයට. දැන් ඔන්න ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණය. එතකොට ජීර්ණය ඉවරයි. ඊළඟට තියෙන ආහාර අවශෝෂණය. රයිට් ලියමු. ආමලසය ග්‍රහණිගත වේ. ආමලසය ග්‍රහණිගත වේ. හෙලෝ ආමලසය ග්‍රහණිගත වේ. ග්‍රහණයේදී පිත්ත සහ ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයික යුෂස්‍රාවය වේ. ග්‍රහණයේදී පිත්ත සහ අග්න්‍යාශයික යුෂස්‍රාවය වේ. අනුමාත්‍රිකාව පිත්ත. අනුමාත්‍රිකාව පිත්ත. පිත්තේහි සෝඩියම් බයිකාබනේට්. පිත්තේහි සෝඩියම් බයිකාබනේට් sodium bicarbonate, potassium bicarbonate, सह पित्त वर्ण कहते पित्त वर्ण कहते इहत की बाइकार्बोनेट मगी इहत की बाइकार्बोनेट मगी माध्य बाष्मिक कर इहत की बाइकार्बोनेट मगी माध्य बाष्मिक कर आमाशयन पेमिनी पेप्सिन अक्रिय कराई पेप्सिन अक्रिय कराई तेल आहार तैल गोलिका बवट पत कराई तेल आहार तैल गोलिका बवट पत कराई आहारेट आवेनिक कह वर्णයක් ලබා දෙයි කහ වර්ණයක් ලබා දෙයි නමුත් පිත්ත මගින්
ජල විච්ඡේදන ක්‍රියා සිදු නොවේ. හරි වැදගත්. පිත මගින් ජල විච්ඡේදන ක්‍රියා සිදු නොවේ. අලුත් අනුමාතෘකාවක් අග්න්‍යාශයික යුෂ මගින් අග්න්‍යාශයික යුෂ මගින් අග්න්‍යාශයික යුෂවල අග්න්‍යාශයික යුෂවල එක ට්‍රිප්සිනෝජන් දෙක ලයිපේස් තුන ඇමයිලේස් ඇත. ට්‍රිප්සිනෝජන් අක්‍රියව පවතී. ලයිපේස් මගින් ලිපිඩ ආහාර ග්ලිසරෝල් සහ මේදාම්ල බවට ජල විච්ඡේදනය කරයි. ලයිපේස් මගින් ලිපිඩ ආහාර ග්ලිසරෝල් සහ මේදාම්ල බවට ජල විච්ඡේදනය කරයි. ලියන්න මේ සමීකරණය. ලිපිඩ ධන ජලය ඊතලයේ උඩ ලයිපේස් ලිපිඩ ධන ජලය ඊතලයේ උඩ ලයිපේස් එහා පැත්තේ ග්ලිසරෝල් ධන මේද අම්ල ඇමයිලේස් මගින් මුඛ කුහරයේදී නොදිර වූ පිෂ්ඨය ඇමයිලේස් මගින් මුඛ කුහරයේදී නොදිර වූ පිෂ්ඨය ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය කරයි. ලියන්න සමීකරණය. පිෂ්ඨය ධන ජලය ඊතලයේ උඩ ඇමයිලේස් පිෂ්ඨය ධන ජලය ඊතලයේ උඩ ඇමයිලේස් ඊතලෙන් පස්සේ ග්ලූකෝස්.
ජීර්ණය වෙමින් භාෂ්මික මාධ්‍යක ජීර්ණය වෙමින් භාෂ්මික මාධ්‍යක ග්‍රහණයේ පවතින මෙම ආහාරය පයෝලසයයි 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 පයෝලසය පයෝලසය ශේෂාන්තගත වේ දැන් මාතෘකාව ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණ ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණය මාතෘකාව ලියන්නකෝ ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණය ශේෂාන්ත්‍රයේදී සිදුවන ජීර්ණ දැන් අහන්නකො පුතේ ශේෂාන්ත්‍රය දැන් මේ බලන්න දැන් මේවා අපි ඔක්කොම දන්නවා අන්න ස්රෝතය ආමාශය ග්‍රහණීය දැන් මෙන්න ශේෂාන්ත්‍රයේ අපර කොටසේ තියෙන අංගුලිකාවලින් ජීර්ණය වූ ආහාර උරා ගන්න ඕනේ. ඒ නිසා ශේෂාන්ත්‍රයේ පූර්ව කොටසේදී ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ ඉවර වෙන යුෂය මොකද්ද? ආන්ත්‍රික යුෂ. ආන්ත්‍රික යුෂ වර්ග තියෙනවා 7ක්. enterokinase peptidase lipase amylase maltase lactase sucrase enzyme හතක් තියෙනවා enterokinase peptidase lipase amylase maltase lactase sucrase මේ බලන්න amylase maltase lactase sucrase කියන හතරම තියෙන පිෂ්ඨ ජීර්ණයට ඇයි වැඩිම පිෂ්ඨ ආහාර අපි ගන්න enterokinase peptidase දෙකම තියෙන ප්‍රෝටීන් ජීර්ණය lipase විතරයි ලිපිඩ ජීර්ණයට තියෙන්නේ දැන් බලන්න ශේෂාන්ත්‍රයේ අපර කොටසේ ඇති අංගුලිකාවලට ජීර්ණය වූ ආහාර උරාගත යුතුය එම නිසා පූර්ව කොටසේදී ජීර්ණය අවසන් කළ යුතුයි එන්සයිම 7ක් ඇත enterokinase peptidase lipase amylase maltase lactase sucrase මූලාකුර කිව්වොත් n pep li mi mol lac suc n pep li mi mol lac suc කිව්වොත්
enterokinase, peptidase, lipase, amylase, maltase, lactase, sucrase. අරන් බලන්න කෙටි ප්‍රශ්න පත්‍රවල ආන්තික විෂ අතර පිෂ්ඨ ජීර්ණය සඳහා ඇත්තේ 1 මෝල්ටෝස්ය 2 1 මෝල්ටේස්ය 2 ලැක්ටේස්ය 3 සුක්‍රෝස්ය 4 ඉහත සියල්ලම අඩංගු වේ. ඔන්න බලන්න amylase මුඛ කුහරේ තිබුණා. maltase lactase sucrase amylase maltase lactase sucrase කියන පිෂ්ඨ ජීර්ණය කරන යුෂ හතරක්ම තියෙනවා මෙතන. ටක් ගාලා ලියමු ඔය ටික. ලියන්න. පයෝලසය ශේෂාන්ත්‍රගත වේ. ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික යුෂසාවේ වේ. එහි අපර කොටසේ ඇති අංගුලිකාවලින් ආහාර අවශෝෂණය වන බැවින් పూర్ව කොටසේදී ජීර්ණය අවසාන විය යුතුයි. ඒ සඳහා ජීර්ණ යුෂ 7ක් තිබේ. එක enterokinase දෙක peptidase තුන lipase හතර amylase පහ maltase නෙවෙයි maltase හය lactase හත sucrase අය බලාගන්න enterokinase peptidase lipase amylase maltase lactase sucrase ඔය හැම එකේම මුල අකුරු දෙක ගාලා ඉලක්ක ගන්න n pep li mi mol lac suc n pep li mi mol lac suc දැන් බලන්න ඔන්න කතාව මෙහෙමයි
මුඛ කුහරයේදී ටයිලින් ඇමයිලේස් මගින් අක්මාවේදී HCl පෙප්සිනෝජන් රෙනින් ලයිපේස් මගින් ග්‍රහණයේදී පිත්ත මගින් සෝඩියම් බයිකාබනේට් පොටෑසියම් බයිකාබනේට් පිත්ත වර්ණක අග්න්‍යාශය ට්‍රිප්සිනෝජන් ලයිපේස් ඇමයිලේස් දැන් එන්ටරෝකයිනේස් පෙප්ටයිඩේස් ලයිපේස් ඇමයිලේස් මොල්ටේස් ලැක්ටේස් සුක්‍රේස් මෙන්න මේ හත හරි කෙටි මේ හත වාක්‍ය දෙකකින් තුනකින් ඉවරයි මේ ටිකෙන් ජීර්ණය වෙනවා ජීර්ණය වුණාට පස්සේ සියලු කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට සියලු ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට සියලු ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට ඕක තල්ලු වෙනවා අපර කොටස අංගුලිකාවලට අංගුලිකාවලදී උරා ගන්නවා ජීර්ණය නොවු අවශෝෂණය නොවු කොටස් ශේෂාන්ත්‍ර මහාන්ත්‍ර කපාටයෙන් මහාන්ත්‍රයට යනවා ඕක ආරෝහණ මහාන්ත්‍රකයට එනවා තීරක් මහාන්ත්‍රකයට එනවා අවරෝහණ මහාන්ත්‍රකයට එනකොට ජලයේ උරාගෙන අර්ධ ඝන තත්ත්වයේ මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ තැන්පත් වෙලා රේචනයෙන් පහ වෙනවා එතකොට ආහාර මාර්ගය ඉවරයි ආහාර මාර්ගය ඉවර වෙච්ච ගමන් දැන් බලන්න රුධිර සංසරණ පද්ධතිය අංක 1ට ඉවර කළා ස්නායු පද්ධතිය අරගත්තා එතකොට රුධිර සංසරණ පද්ධතිය කළා ස්නායු පද්ධතිය කළා බහිස්රාවී ඉන්ද්‍රිය පද්ධතිය කළා ආහාර මාර්ග පද්ධතිය ලබන සතියේ පළවෙනි විනාඩි 20 වෙනකොට ඉවර කළා එදාට පටන් ගත්තා ශ්වසන පද්ධතිය පද්ධති පහක් එතකොට අපි ඉවර කරලා තියෙනවා ඊළඟට ලබන සතිය අපි සම්මන්ත්‍රණය ගන්න රාත්‍රී 8ට ලබන සතිය සම්මන්ත්‍රණය රාත්‍රී 8ට ගන්න මේ ගැන යමක් කතා කරන්න තියෙනවා නම් මගේ ටෙලිෆෝන් නම්බර එක දාලා ඇති ඒකට කතා කරන්න ඊළඟට 19 වෙනිදා උදේ 9ට 20 වෙනිදා උදේ 9ට 18 පන්තිය සම්මන්ත්‍රණයක් තියෙනවා ඔයගොල්ලන්ගේ නංගිල මල්ලිලා ඉන්නවනම් සහභාගී කරන්න නොමිලේ කරන්නේ සම්මන්ත්‍රණේ ඊළඟට පුතේ 11 සෑහෙන සංඛ්‍යාවක් අහලා තිබුණා පන්ති වලට ඇතුළත් වෙන්න 11 පන්තියට මම කිසිම ළමයෙක් ඇතුළත් කරගන්නේ නැහැ නමුත් ඒගොල්ලන්ට උදව්වක් විදියට අනුමාන ප්‍රශ්න පත්‍රයේ විභාගයට කිට්ටුව සාකච්ඡා කරනවා අපේ අනුමාන ප්‍රශ්න පත්‍රය 10 පන්තියේ ළමයි ලබන අවුරුද්ද 11 20 22 11 පන්ති වල ළමයි බඳව ගන්නවා රට කොයිතරම් යහපත් වෙලා මේක ඉස්කෝලේ පටන් අරගෙන ගියත් මම ඔන්ලයින් පමණයි පන්තියේ ඉන්නේ ඔන්ලයින් හරියටම කරගෙන යනවා ඒ නිසා ඒ විදිහට අපි ලෑස්ති වෙමු ඉස්කෝලේ පටන් ගන්න ඉස්සෙල්ලා අපි පොදු මීටින් එකක් ගන්නවා ඒකෙදි උගා කරුණු කියලා දෙනවා ඔයගොල්ලන්ට ආරක්ෂක විධිදාන ගැන හොඳයි පුතේ අද සම්මන්ත්‍රණය මෙතනින් අවසන් කරනවා සුබ රාත්‍රියක් සිටින්න දෙන්න